දැන් ඔබ ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක්. මේ තත්ත්වය දකින්නේ කොහොමද? බැංකු ටික සහන දෙන්න උත්සාහ කරලා තියෙනවා. මම කියන අනුනමයක් කියන්නේ නෑ දුන්නේ නෑ. බැංකු කලේ බොරුවක්. ඇයි මේ පොඩි මිනිස්සු විතරක් ඉතින් බැස්සේ? ඒගොල්ලන්ට සහන ලැබෙනවා පොඩි මිනිස්සු කියන එක අපිට සහන ලැබෙන්නේ නෑ. සෙන්ට්‍රල් බැංකුවෙන් සහ බැංකු ටිකෙන් අවවාව කියන අපි ඕනවටත් වඩා සහන දීලා තියෙනවා. මොකද මේ මොන්ටෝරියම් කියලා කියන්නේ? පාරේ ඉන්න මිනිස්සුන්ට එතකොට අසාධාරණයක් උනේ කොහොමද? එහෙම දේවලුත් මේක ඇතුළේ වෙලා තියෙනවා. බැංකුවකට ගියාම අපෙන් ප්ලේ පොයින්ට් එකක් විතරයිනේ ගන්න නැත්තේ. අර මිනිහට දෙන්න ඕන මොන්ටෝරියම් එකට මේ වෙනම මිනිස්සුන්ට ගිහිලා තියෙන්නේ. මේ මොරටෝරියම් එක ඇප්ලයි කරන තැනදී තමයි ඔන්න ප්‍රශ්නේ එන්නේ. පොඩි මිනිස්සු තමයි පාර වැදලා තියෙන්නේ. පාර වැදුනේ ටූරිසම් කරන සෙක්ටර් එකේ පොඩි මිනිස්සයාට. ඒක දුන්න මෙන්න මගේ එක්ස්ට්‍රා ඉන්කම් එක කියලා මොන්ටෝරියම් එක ගත්තා. මේ 100ටම මේගොල්ලෝ ප්‍රොපෝස් කරනවා. අපි ඔයගලන්ට මාසයක් දෙන්න. හැබැයි 111යි පොලි. අහිංසක මිනිස්සුන්ට දෙන්න තියෙන මොන්ටෝරියම් එක තමයි හරි ලීස් එකේ පෝෂණය තමයි දීලා තියෙන්නේ. ඇත්තට මේ මිනිස්සුන්ට අර විදිහට අරන් හරියන්නේ නැහැ. දෙන්න ඕන සාධාරණ විදිහට දෙන්න ඕන. අවශ්‍යතාවයේ තියෙන මිනිස්සුන්ට මොන්ටෝරියම් හම්බෙලක් නැහැ. මොකද සෙන්ට්‍රල් බැංකුවෙන් සහ රජයෙන් කරන්න පුළුවන් සියලුම දේවල් ටික කරලා තියෙනවනේ. වාහන සීස් කරනවා. ගහනවා. සීසර්ලා දාලා. ඕක නේද වෙන්නේ? බැංකුව ප්‍රොෆිට් මාජින් එක කියන එක මේ ඇත්ත ටූරිසම් කරන මිනිස්සුන්ගෙන් අතාරින්න. ඉඩමක් ගන්න, හොඳ ගෙයක් හදාගන්න, කතා කරන්න. අප්ලෑන්ඩ් එකට. දැන් කොවිඩ් කාල පරිච්ඡේදයක් ඇතුලේ අපි සෑහෙන අවස්ථා ලබා දීලා තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරු ව්‍යවසායකයන් සඳහා ඔවුන්ගේ ප්‍රශ්න ගැන ගැටලු ගැන කතා කරන ලීසින් කර්මාන්තය, සංචාරක කර්මාන්තය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරු. දැන් ඒ අතර ඉන්න තවත් ව්‍යවසායකයෙක්. ඔහු කතා කරන්නේ මේ මොරටෝරියම් පිළිබඳව, තමන්ට ලැබුණු සහන, නොලැබුණු දේ කාරණා කීපයක් පිළිබඳව. අපි කතා කරමු මහේෂ් ගුණරත්න. මහේෂ් මොනවද ඔබ කරන ව්‍යාපාර? අයිබෝන් මම ඇත්තටම ට්‍රැවල් ඒජන්සි එකක් තමයි මගේ මේන් බිස්නස් මගේම කියන්නේ සාරා ටූර්ස් ඉන්ටර්නැෂනල් කියන මගේ ට්‍රැවල් කම්පැනි එක. මම හැබැයි අවුරුද්දක් මම ස්කූලෙන් අවුට් වුණාට පස්සේ අවුරුද්දක් ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුවේ වැඩ කරා. ඊට පස්සේ අවුරුදු 14ක් පොඩිම තැනේ ඉඳන් උඩම තැනට යනකම් නේෂන් ට්‍රස්ට් බැංකුවේ ඇසිස්ටන්ට් මැනේජර්ලා තමයි මම ඉන්නේ. ඇත්තටම මහේෂ් අපේ ආරාධිතයෙක් වෙන්නේ. දැන් ඔයගේ ගොඩක් අය ඉල්ලීම් කරාට අපිට අවස්ථාවක් දෙන්න බැරි. මහේෂ් ව්‍යවසායකයෙක් වගේම හිටපු බැංකු නිලධාරියෙක්. ඒ නිසා ඔහු කරපු පැහැදිලි කිරීමේ යම් ගන්න දෙයක් තිබුණා වෙනත් දේවල් වලට වඩා. ඒකයි මහේෂ් ඔබ මෙතන ආරාධිතයෙක් බවට පත් වෙන්නේ. ඒක අපි කියන්න එපා. එතකොට නේෂන් ට්‍රස්ට් බැංක් එකෙන් අයින් වෙන්නේ මොකද්ද මේ තනතුර? මම ඇසිස්ටන්ට් මැනේජර් විතරයි වෙන්නේ. හරි. දැන් අපි කතා බහකට එමු. දැන් ඔබ ට්‍රැවල් ඒජන්සි එකක් තියෙනවා බැංකු කරුවෙක්. හරි. දැන් මේ බැංකු කරුවෙක් විදියට ඔබ මේ පවතින තත්ත්වය දකින්නේ කොහොමද? දැන් අපි මාස 18කට වඩා වැඩි කාලයක් රට අසාමාන්‍ය තැනකනේ තියෙන්නේ. දැන් ඔබ ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක්. මේ තත්ත්වය දකින්නේ කොහොමද මුලින්ම කියන්නකෝ. ඇත්තටම දැන් බැංකු කරුවෙක් විදියට කතා කරොත් මේ වෙලාවේ බැංකු ටික සහන දෙන්න උත්සාහ කරලා තියෙනවා. සෑහෙන සහන දීලා තියෙනවා. එතකොට බැංකු කරුවෙක් විදිහට දැන් මේ වෙලාව දීලා තියෙනවා. සහන දීලා තියෙනවා. ඒ කියන්නේ ඔබ සෑහෙනට පත් වෙන විදිහට දීලා තියෙනවා. අනිවාර්යෙන්ම. හරි. සහන දීලා තියෙනවා. මොකද හේතුව දැන් මෙතන වෙනම කතාවක් කියන්නේ. වෙන බහුතරයක්ම කියන අනුනමයක් කියන්නේ නෑ දුන්නේ නෑ. බැංකු කලේ බොරුවක්. මොනටෝරියම් පස්සේ අපි කතා කරමු. මොනටෝරියම් බොරුවක්. නමුත් ඔබ කියනවා නෑ බැංකු සහන දීලා තියෙනවා. බැංකු සහන දීලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තම කතන්දරය කියනවා නම් සම්බන්ධව අපිට මේක මෙතනින් අල්ල ගන්න පුළුවන් නේ. දැන් අපි හිතමු බැංකු සහන දීලා නැත්තම් හරිද? දැන් අපි උදාහරණයක් ගමුකෝ හාල් ප්‍රශ්නේ. හාල් ප්‍රශ්නේදී හාල් ප්‍රශ්නට සහනයක් හම්බුනේ නැති වුනහම මේ ශේෂ්ත්‍රයේ හිටපු ගොවියගේ නාට්‍යාමිකේ ඉඳලා කියන්නේ විමුට්ට කරගහන මිනිස්සයාගේ ඉඳන් ශේෂ්ත්‍රයේ ඉන්න ඩඩ්ලි සිරිසේන මහත්තයා වෙනකම්. එතකොට තව අපි දැක්ක නිපුණ ඇමතිතුමා මේ සියලුම කට්ටිය මේක ඩෙලිට බහිනවනේ. දැන් බැංකුව වලින් සහන දීලා නැත්තම් සමිත එහෙනම් ජෙට් ඉන් එකකින් 8 කන්ස්පෙන්ස් එකෙන් ජෝන් කීල්ස් හෝල්ඩින්ස් මේගොල්ලෝ ඩෙලිට බහින්න බෑනේ. ඇයි මේ පොඩි මිනිස්සු විතරක් ඩෙලිට බැස්සේ? ඉතින් පොඩි මිනිස්සු විතරක් ඩෙලිට බහින්න. උතන තමයි උත්තරේ සහ ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලන්ට සහන ලැබෙනවා පොඩි මිනිස්සු කියන එක අපිට සහන ලැබෙන්නේ නැහැ කියන එක. ඒක මගේ ප්‍රශ්නේ. හරියට හරි. ඔබ ආව හරියම තරට. ඔව්. එතකොට දැන් ඇත්තම කතන්දරේ ඔතන ඔය සහනේ දෙන සහ ලබා ගන්න ක්‍රමවේදය අනුව දැන් මම බැංකුවක හිටපු කෙනෙක් නිසා බැංකුවකට සිද්ධ වෙනවා ඉස්සෙල්ලම අංක 1ට බැංකුවේ වගකීම ඇවිල්ලා ඒගොල්ලන්ගේ ස්ටේක් හෝල්ඩර්ස්ලා ෂෙයා හෝල්ඩර්ස්ලා පරිස්සම් කරගන්න එක. එතකොට මෙන්න මේ ටික පරිස්සම් කරගන්න ගියාම මේගොල්ලන්ට ඉස්සෙල්ලම සිදු වෙනවා බැංකුවෙන් විශාල ප්‍රමාණයේ ණය ගත්තු මිනිස්සුට ඉස්සෙල්ලම සහනිය දීලා ඉන්න. මොකද නැත්තම් මේගොල්ලෝ මාස 3ක් ගියේ නැත්තම් මේක NPL යනවා. ඒ කියන්නේ අඩමාන ණය. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට ඒකෙන් ප්‍රොවිෂනින් වලට ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් මාජින් අයින් කරනවා. ඔබ හිතන්නේ ඔබ මේ ප්‍රශ්නේ හිතන්නේ දැන් මම හිතන්නකෝ මම ඔබ හිතන්න මම ඔබ ඇසිස්ටන්ට් බැංක් මැනේජර් බැංකුවේ උඩ ඕන කෙනෙක් මම ආවිල්ලා ණය කියලා දෙන්න බෑ. මුලින් බලනවා ඔක්කොම බලලා ක්‍රිබ් එකේ ඉන්න ඔක්කොම බලන්නේ කරන්නේ. ඔබ මේ සාකච්ඡාවේදී කතා කරන්නේ තාම එක්ස් බැංක කෙනෙක් විදිහට හිතාගෙනද ඔබ ඉන්න විවස්ථා දැන් ඔබ දැන් ගිහිල්ලා බැංකුවේ මැනේජර් කෙනෙක් ළඟ වාඩි වෙනකොට ඔබ බැංකු මැනේජර් හිතන විදිහට තමයි ඔබ ඉස්සර හිතපු විදිහට තමයි ඔව් ඔබ ගැන දැන් හිතන්නේ.
එවනේ අනිවාර්යයෙන්. දැන් ඔබ මේ සාකච්ඡාවේ කතා කරන කවුරු විදිහට තාම මට මේ පේන්නේ එක්ස් බැංක් කෙනෙක් විදිහට නෑ දැන් මම ඒක තමයි මම මේක පැහැදිලි කරලා දෙන්නේ මෙතන අපිට පැටලිච්ච තැන උතනනේ දැන් මිනිස් අපි කවගෙන් හරි ඇහුවොත් කියනවා අපිට සාන හම්බුන්නේ නැහැ කියලා තව කෙනෙක්ගෙන් හම්බුනාම කියනවා අපිට අපි සෙන්ට්‍රල් බැංකුවෙන් සහ බැංකු ටිකෙන් හම්බුවා කියනවා අපි ඕනවටත් වෙන සහන දීලා තියෙනවා කියලා. ඉතින් එතකොට අපි ඔන්න ඔතන ඕකට තමයි අපි උත්තරේ හොයන්නේ. හරි දැන් ඔබ කිව්වා මුලින්ම බැංකුණත් තමන්ගේ ස්ටේක් හෝල්ඩර්ස්ලා තමන්ගේ ලොකු කම්පැනි ගැන ඉස්සලා හිතන්න වෙනවා. මොකද ඒගොල්ලෝ MPL යනවා. ඊට පස්සේ පොඩි අය ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ ඔබ කිව්වේ හරි අපි එතකොට ඔබ පොඩි කෙනෙක් නේ තාම. ලොකුම කෙනෙක් නෙමෙයි නේද? මම දන්නේ. එහෙම නෑ ලොකුම කෙනෙක් නෙමෙයි අපි මීඩියම් ස්කේලර්ස්. වාහන කීයක් විතර තියන් ඉන්නවද? දැන් වාහන 31ක් අපි ඔක්කොම ෆ්ලීට් එකේ දුවනවා. ඔයාගෙන් වාහන? මගේම වාහන 22ක් විතර දුවනවා. 22ක් විතර. 22ක් විතර. හරි. ඒ කියන්නේ 22ක් කියන්නේ ඉහළ මට්ටමේ ව්‍යාපාරිකෙක්ම නෙමෙයිනේ. ඒ කියන්නේ නෑ ජෙට් වින් හරි ඒට් කන්ස්පර්ස් බොහොම පොඩි. හරි. එතකොට ඔබ කැමතිද බැංකුවට ගියාම බැංකුවේ මැනේජර් කියනවා මේ පොඩ්ඩක් ඉන්න. ස්ටේක් හෝල්ඩර්ස්ලා මම ඉස්සෙල්ලා කරලා ඉන්න අවශ්‍යයි. ඒගොල්ලන්ගේ දේවල් තියෙනවා. ස්ටේක් හෝල්ඩර්ස්ලාට මේකට ලැබෙන දේවල් සහ ලොකු අයට සලකන්න ඕනේ ඉස්සෙල්ලා ඊට පස්සේ තමයි ඔයාලා ගැන හිතන්න. ඒතකොට ඔයාලට මොකද හිතෙන්නේ? නෑ එතකොට සමහරවිට මෙහෙමනේ දැන් මගේ තියෙන ෆැසිලිටි ගත්තොත් මගේ ඔක්කොඩම ෆැසිලිටි නෑ. ෆැසිලිටි තියෙන ඒවායින් 190කට මොරටෝරියම් හම්බුණා. එතකොට එකකට දෙකකට හම්බුන්නේ නෑ. දැන් මේ මොරටෝරියම් එක මට හම්බුණා නම් 100%ම මමත් එහෙනම් මේක අද අපි දෙන්නට කතා කරන දේකුත් ඉතුරු වෙන්නේ මේ කියනකො බැංක කෙනෙක් විදිහට මොකද මේ මොරටෝරියම් කියලා කියන්නේ? දැන් මොරටෝරියම් කියන්නේ ඇත්තටම ණයක් උදෙසා ගන්න. ඒ කියන්නේ අපි කතා කරන්නේ ලෝන් මොරටෝරියම්. ලෝන් එකකට මොරටෝරියම් කිව්වට ඒක ණයක් උදෙසා දෙන කෙටි කාලීන සහන ග්‍රේස් පීරියඩ්. ඒ කියන්නේ පොඩි හොලිඩේ පීරියඩ්. මෙමනේ ණයක් උදෙසා දෙන තවත් ණයක්. හරිද ඒක? නෑ ඒක වැරදි. ඒක වැරදි. ණයක් උදෙසා අපිට කෙටි ඒ ණය ගෙවා ගන්න බැරි අවස්ථාවකදී අපිට දෙනවා නම් සහන කාලයක් ඒකට තමයි මොරටෝරියම් එක කියන්නේ. යම් කිසි මිනිස්සුන්ට දෙනු ලබන සහනයක්. ඒතකොට ඒ සහන ඒක සහනයක්ද අසහනයක්ද? නෑ ඒක සහනයක්. අනිවාර්යයෙන්ම. මොකද හේතුව දැන් මේ වෙනකොට මට මොරටෝරියම් එක හම්බුනේ නැත්තම් මම මෙතන නෑ. එහෙනම් මට ඔය අදාපු BMW එකේ එන්න හම්බෙන්නෙත් නැහැ. එහෙනම් මම මේ වෙනකොට මගේ සමස්ත ව්‍යාපාර මගේ මුළු පද්ධතියම කඩන් වැටිලා. මගේ ළඟ වැඩ කරපු 25 30ක් විතර සේවකයෝ ටිකත් එහෙනම් මට පඩි ගන්න බැරි තත්ත්වයකට ගිහිල්ලා. ඇත්තටම මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරු. ඔයා කතා කරන්න ඕනේ නැහැ ලොකු ව්‍යාපාරේ. ඒගොල්ලෝ බලාගනි. ඒ අයට මේ මොරටෝරියම් එක ලැබුණාද? ඇත්තටම ලැබුණා. ඒතර ඇත්තටම ලැබුණා. මේ ලැබුණ නැති කොටසක් ඉන්නවා. අපි ඇත්තටම මම කියන්නම්කො හරියටම ලැබුණ නැති ඇයි කියලා ඕන්න. මම දැන් බැංකුවක වැඩ කරපු කෙනෙක් විදිහට මම දන්නා මේ ප්‍රොපෝසල්ස් හැදෙන විදිය. ක්‍රෙඩිට් ප්‍රොපෝසල් එකක් දෙන විදිය. දැන් ඔය පාරේ ඉන්න මිනිස්සු ඇත්තටම මම මේ කියන්නේ මේ ඒගොල්ලන්ට හම්බුණා ඒගොල්ලෝ බොරුවට පාරේ ඉන්නවා කියන එක නෙමෙයි සම්මුතිය. ඒ කියන්නේ ඒ මිනිස්සුන් හම්බෙච්ච නැති හින්දානේ පාරේ ඉන්නේ. එහෙම නැත්නම් මම කියන්නේ මේ දේශපාලන චග්ගෝලේ ඔය පාරේ ඉන්නවා කියලා. ඒක වැරදි. ඒ ඇත්තටම හම්බෙච්ච නැති මිනිස්සු පාරේ ඉන්නේ. හැබැයි මම මේ කියන්නේ මැද කතාවක් නේ. හම්බුත් උනා කොටසකට හම්බුන්නේ නැහැ. මට ප්‍රතිශතයක් විදිහට දත්ත තියෙනවද මෙච්චර ප්‍රමාණයට හම්බුණා? එහෙම නෑ. සාමාන්‍යයෙන් බැංකු ශාස්ත්‍රයේ ඉන්න 100%කට හම්බුණා. බැංකු ශාස්ත්‍රය කියන්නේ? ඒ කියන්නේ බැංකු වලින්. හැබැයි ෆයිනෑන්ස් කම්පැනි වල තමයි මේ ඉෂුව එක දෙන්නේ. බැංකු ශාස්ත්‍රය 100% හම්බුණා. මං හිතනවා මට හිතෙන්නේ 195කට උඩින් නම් අනිවාර්යෙන් හම්බුණා. ප්‍රශ්න තියෙන්නේ ලීසින් කම්පැනි. ලීසින් කම්පැනි වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මේ ලීසින් කම්පැනි වල බොහෝ දුරට දුන්නා. මං කියන්නම් ඇයි ඇත්තටම මේ ලීසින් කම්පැනි වලට මේක දී ගන්න බැරි වෙන්නේ කියලා. සමහරවිට බැංකුවකට ගියාම දැන් ඔයා හරිම තැනින් ඉස්සෙල්ලා ඇල්ලුවා අපෙන් ලේ පොයින්ට් එකක් විතරයිනේ ගන්න නැත්තේ. අනිත් සියලුම දත්ත ටික ඇනලයිස් කරලා තමයි අපිට ලෝන් එක දෙන්නේ. එතකොට ඒගොල්ලන් හරිම පොයින්ට් එකට ලෝන් ටික දෙනවා. එතකොට මම බැංකුව වලින් තමයි අරන් දෙන්නේ. හැබැයි ෆිනෑන්ස් කම්පැනි එකට ගියාම අපිට මෙන්න මේ ගැටලුව එනවා. ෆිනෑන්ස් කම්පැනි එකකින් ලීස් එකක් ලෝන් එකක් ගන්න යන්නේ බැංකුවකින් ගන්න බැරි මිනිස්සුනේ. ඩොකියුමන්ට් ඉල්ලනවා අඩුයි. නේ ඔන්න ඔය කියන කතාව. එතකොට ඩොකියුමන්ට් ඉල්ලනවා අඩු වුණාම අපි හිතමු සැලරයිඩ් එම්ප්ලොයි කෙනෙක් ඉන්නවා. කොහේ හරි කම්පැනි එක වැඩ කරන ඩිරෙක්ටර් කෙනෙක් හරි එහෙම නැත්නම් මැනේජර් කෙනෙක් හරි ඒ මනුස්සයාගේ පඩිය ලක්ෂ 1කමාරයි. ඒතකොට පඩිය ලක්ෂ 1කමාරක් ගන්න මේ පුද්ගලයා යනවා බැංකුවකට ලෝන් එකක් ගන්න. ලීස් එකක් ගන්න. ලීස් එකක් ගන්න ගියාම එයා බලනවා ආගේ 160 ඇතුළේ නැත්නම් දෙන්න බෑ කියනවා. එතකොට යනවා ෆිනෑන්ස් කම්පැනි එකට. ඒ කම්පැනියට ගියාම ඒගොල්ලෝ බලලා කියනවා ඒගොල්ලන්ටත් ඉතින් ඒ සූත්‍රෙමනේ තියෙන්නේ. එතකොට 160 ඇතුළේ නෑ. හැබැයි දැන් මේ ගන්න වාහනේ අපි තුන් කාර් එකක් ගත්තොත් ඒකට එන ඉන්ස්ටෝල්මන්ට් එකම ලක්ෂයක්. ඉතින් මේ මනුස්සයාට ලක්ෂය අර පෝෂන් එක ඇතුළේ නැති වුනහම මේ ෆිනෑන්ස් කම්පැනිය කියනවා බලලා ෆිනෑන්ස් කම්පැනිය කියනවා හෝ මෙයාට තියෙන මොන හරි ක්‍රමයකට මෙයා හොයා ගන්නවා මේකට ට්‍රැවල් කම්පැනියකින් ලියුමක් ගෙනහිල්ලා දුන්නා නම් මේක තව ඇඩිෂනල් ඉන්කම් එකක් විදිහට පෙන්නලා මේ ෆැසිලිටි එක ගන්න පුළුවන් කියලා. එතකොට දැන් කොහේ හරි ට්‍රැවල් ඒජන්සි එකට හරි රෙන්ට් කාර් කම්පැනි වාරකට ඇවිල්ලා හරි ගන්න ලියුමක්. දැන් සමහරවිට අපිට දෙන්න වෙනවනේ. දැන් උදාහරණයකට හිතන්න ඔයා මාධ්‍යවේදී.
එතකොට ඔයා ළඟ දැන් වාහන කීපයක් පදිනවා එහෙම. ඔයාට හිතෙනවා මේ ඔයාට හිතෙනවා තව වාහනයක් කරන් දානවා කියලා. මේක ඇවිල්ලා වෙන කතාවක්. හරිද? එතකොට ඇවිල්ලා ඔයා දාද්දී ඔයා මට ඇවිල්ලා කියනවා මහේෂ් ඕගොල්ලන්ගේ කම්පැනියට මම ප්‍රියස් කාර් එකක් කරන් දාන්නම්. මට වැඩි ගාණක් ඕනේ මට මේ ඕගොල්ලන් සාමාන්‍යයෙන් කියන්නේ කීයද? අපි කියනවා අපි 90000ක් ගෙවනවා මාසෙට. එහෙනම් 90000ක් ගෙවන්න ඕනේ නැහැ මහේෂ් මට 60000ක් දෙන්න ඇති. මට තව රස්සාවකුත් තියෙනවනේ. ඔයා මට ලියුමක් දෙනවද? සමුදිත මම දෙන්නේ නැද්ද? මම නෙමෙයි මේ ඕන කෙනෙක් දෙනවා ඇයි මට නීඩ් එකක් තියෙනවා මට වාහන ඕනේ මොකද 2.3 මිලියන් මේ ගෙස්ලා යන කාලයක් තිබුණේ අපේ පහුගිය. එතකොට අපිට වාහන නැතුව අපි ඩොල්ෆින් මෑන් වල යවුවා සෝ ඊට පස්සේ ඉතින් එතකොට කරන වැඩේ ඔන්න දැන් ඒ ලියුම අරන් ගිහලා ෆිනෑන්ස් කම්පැනිට දෙනවා. ඒතර ෆිනෑන්ස් කම්පැනි කරන්නේ මේ මනුස්සයාගේ පඩියට ඇඩිෂනල් ඉන්කම් කියලා අර පෝෂන් එක ඇඩ් කරලා ලීස් එක ග්‍රාන්ට් කරනවා. එතකොට මේ ඇත්තටම මේ ලීස් එක ග්‍රාන්ට් වෙලා තියෙන්නේ ටූරිසම් සෙක්ටර් එකට නෙමෙයිනේ. සැලරයිඩ් ඇතුලේ ටූරිසම්. එහෙම දේවලුත් මේක ඇතුලේ වෙලා තියෙනවා. එහෙම දේවල් තමයි 90%ක් වෙලා තියෙන්නේ. එතකොට වෙන්නේ ඔය හිතන්න දැන් මේ සාමාන්‍ය හරමිනියට දෙන්න ඕන මොන්ටෝරියම් එකට මේ වෙන මිනිස්සුන්ට ගිහිලා තියෙන්නේ. හරියට හරි කතාව. ඒකයි මේ ප්‍රශ්නේ. දැන් ඒකෙදි ඇවිල්ලා මේ දැන් ඔය අපි කෑ මේ එක ඉෂුව එකක් ගැන හිතලාද කියන්නේ නැත්නම් නෑ මේ සමස්තය ගැන දැන් මට මේක ඔයාට වෙච්ච අත්දැකීමක් මේ මම කොම්පැනිට දෙන්නේ තුන්ද ලියුම් දීලා ගැනද කතා කරන්නේ නැත්නම් බහුතරයක් අත්දැකීමෙන්ද කතා කරන්නේ බහුතරයක් අත්දැකීමෙන් දැන් හොයලා බලන්න පුළුවන් නේ දැන් මාකට් එකේ ෆිනෑන්ස් මම මේ කියන එක ෆිනෑන්ස් කම්පැනි එකෙන් ලීසින් ගත්තු සහ ෆිනෑන්ස් කම්පැනි වැඩ කරන මාකටිං ඔෆිසර්ස් දන්නවා එතකොට සමහරලාට මේ ප්‍රොපෝසල් එක හය ඔතොරිටි එකට යනකොට අපි තුමු සේල්ස් කරන එක්කෙනානේ ඇවිල්ලා ඩොකියුමන්ට් එක පුරවන් යන්නේ සමුදිත ලීස් එකකට එතකොට උඩ පුටු ඉන්න සීනියර් මැනේජර් චීෆ් මැනේජර් එයා බලන්නේ ඩොකියුමන්ට් සෙට් එක ඩොකියුමන්ට් එක ෆෝජ් නැද්ද ෆෝජ් කියලා කියන්න බෑනේ ෆෝජ් නෑ එතකොට මේක දැන් ඔන්න ෆැසිලිටි එක ග්‍රාන්ට් වුණා දැන් මේක ස්මූත් එකේ යනවනේ එතකොට ප්‍රශ්නයක් නෑ හැබැයි ගැටලුව එන්නේ මේක මේ මොරටෝරියම් එක ඇප්ලයි කරන තැනදී තමයි ඔන්න ප්‍රශ්නේ එන්නේ ඔන්න දැන් ඔයා ඔය කියන හරියම පොයින්ට් එකට එනවා අර පාරේ ඉන්න මිනිස්සුන්ට එතකොට අසාධාරණයක් උනේ කොහොමද කියන එක. ඇත්තටම අසාධාරණයක් වුණා. උනේ කොහොමද? පොඩි මිනිස්සු තමයි පාර වැදලා තියෙන්නේ. පොඩි මිනිස්සුන්ට පාර වැදුණා. පාර වැදුනේ පොඩි මිනිස්සු ඒ ටූරිසම් කරන සෙක්ටර් එකේ පොඩි මිනිස්සයාට. ඒකට පාර වදින්නේ මෙන්න මෙහෙම. අපි හිතමු දැන් සෙන්ට්‍රල් බැංකුව හරහා යම්කිසි පෝෂන් එකක් ගන්නවනේ මේ බැංකු ණය දෙන්න. අපි තුමු ලක්ෂ 100යි මිලියන 100යි සම්පූර්ණ ටූරිසම් සෙක්ටර් එකට එක යම්කිසි ෆිනෑන්ස් කම්පැනියකින් දෙන්නේ. ඒ දෙන ලක්ෂ 100 ඇතුලේ අපි තුමු මිලියන 100 ඇතුලේ කස්ටමර්ස් 100යි කියලා. මේ කස්ටමර්ස් 100කින් 80කටම දීලා තියෙන්නේ ෆිනෑන්ස් කම්පැනි වල අර මම කියන විදිහට ලියුම් විදිහට තමයි දීලා තියෙන්නේ. 20කට තමයි දීලා තියෙන්නේ ඇත්තටම ටූරිසම් කරන්න. එතකොට දැන් මොරටෝරියම් එක ග්‍රාන්ට් කරනවා. එතකොට බැංක් මොරටෝරියම් එක දැන් ග්‍රාන්ට් කරනවා. ඒ කියන්නේ මේ කියනවා මම වෙන්න පුළුවන් දොස්තර මහත්තයෙක් වෙන්න පුළුවන් ඉංජිනේරු කෙනෙක් වෙන්න ඔයාලකට ආව ලියුමක් කරගත්තා 60000ට කියලා වාහනයක් රෙන්ට් එකට ගන්නවා කිව්වා. ඒක දුන්නා මෙන්න මගේ එක්ස්ට්‍රා ඉන්කම් එක කියලා මොන්ටෝරියම් එක ගත්තා. හැබැයි ඇත්තට මොන්ටෝරියම් එක අවශ්‍ය කරන සංචාරක කර්මාන්ත මිනිසුන් ලැබුණේ නැහැ. ඒක සුළු ප්‍රමාණයි. ඔතන තාම මම මොරටෝරියම් කැලේට ආවේ නැහැ. මම ලීස් කර කතාව. ලීස් එක කතාව. හරිද? එතකොට මොරටෝරියම් එකට ආවම වෙන්නේ මොකද්ද? මොරටෝරියම් එකට ආවම දැන් අපිට හිතමු සෙන්ට්‍රල් බැංකුවෙන් චක්‍රලේඛන එවනවනේ සෙන්ට්‍රල් බැංකුවෙන් තමයි වෙලා තිනවා චක්‍රලේඛන අපි ඔය දන්නේම 3 වුණාට ෆිනෑන්ස් කම්පැනි වල බැංකු සිස්ටම් එකට වෙලා තිනවා 20ක් විතර ඒ තරම් එක ඉන්ස්ට්‍රක්ෂන්ස් එතකොට ඒගොල්ලෝ කියනවා මේ මොරටෝරියම් එක දෙන්න කියලා ඒගොල්ලන් දෙන්නේ යම්කිසි ස්ලැබ් එකක් නේ 7.7 ඉඳන් 11.5 වෙනකන් දෙන්න. එතකොට මාස එක මාසෙ ඉඳන් මාස 6 වෙනකන් දෙන්න. එතකොට ෆිනෑන්ස් කම්පැනිට ලාභම මේකේ මොකක් දෙන එකද? මාසයක් දීලා 11.5 කරගන්න එකනේ. වැඩිම පොලියට ගන්න එක. වැඩිම පොලියට මාසයක් දෙන එක කලින් ගන්න එක. ලාභ. ඒක අසාධාරණයි නේ දැන්. පොඩකින් මට තප්පරයක් දෙන්න. ඒ කියන්නේ මාසයක් දීලා කෙටි කාලෙන් ගන්න එක තමයි මේගොල්ලෝ ඉනිෂියලි ප්‍රොපෝස් කරන්නේ. මේ 100ටම දැන් මේ ෆිනෑන්ස් කම්පැනි ඇතුලේ මම කියන්නේ 80ක් ඉන්නවා සැලරයිඩ් ඇස්සේ ටූරිසම් 20යි ඉන්නේ හරි ටූරිසම් කියලා. මේ 100ටම මේගොල්ලෝ ප්‍රොපෝස් කරනවා අපි ඔයගොල්ලන්ට මාසයක් දෙන්නම්. හැබැයි 111යි පොලිය. එතකොට ඔන්න මිනිස්සු කෑ ගහනවා. මෙහෙම කොහොමද කරන්නේ? සෙන්ට්‍රල් බැංකුවේ මාස 6ක් කිව්වනේ 107යි කිව්වනේ. අන්න ඔය කතාවට එනවා. ආවම මේගොල්ලෝ එනවා මැද තැනකට. හරි මාස 3ක් දෙන්නම් 108ක් දෙන්න. එතකොට අර 180ක් මිනිස්සු කොටස ඒගොල්ලොන්ට දැන් තව රස්සාවක් තියෙනවනේ. ඒගොල්ලෝ දැන් කොහේ හරි ඔය ඔබතුමාගේ වගේ ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් කොහේ හරි රස්සාවක් තියෙනවා. ඒගොල්ලෝ මොනවා ආශා මරුනේ. කමන්නේ මට දැන් මොකක් හරි ෂේප් කරගන්න පුළුවන්. ඒ හින්දා මට මාස 3 108ට හරි ගන්නවා. දැන් තම මේකත් හම්බෙන්නේ නැති. ආදාය මාර්ග තියෙනවනේ. ඒ හින්දා එක ගන්නවා. ඒක ගත්තට පස්සේ 80 දෙනාටම ඔන්න දැන් මොරටෝරියම් එක ග්‍රාන්ට් වුණා. හැබැයි අර 20ට ජමුදිත සෙන්ට්‍රල් බැංකුවෙන් පැහැදිලිව කියනවා මේ මිනිස්සුන්ට රස්සාව නැහැ. ඒ මිනිස්සුන්ට කන්න බොන්න විදිහක් නැහැ. මොනවද මේ මිනිස්සුන්ට දැන් ඔය 107ක් හරි 8ක් හරි කිව්වත් ඒක ආපහු ණයක් නෙදෙන්නේ. ඒකත් එතකොට ගෙවන්න ඕනේ. ඒක ගෙවා ගන්න විදියකුත් නැහැ. ওই ප්‍රශ්න සියල්ලම තියෙනවා. තියෙද්දි
ඒ 107ට අඩු ගන්න සෙන්ට්‍රල් බැංකුවෙන් කියපු 107ට මාස 6 දෙන්න කියලා මිනිස්සු ඉල්ලනවා. ඒ කියන්නේ ඔබ කියන්නේ මහ බැංකුව මොන්ටෝරියම් එකක් වශයෙන් දුන්නත් බැංකු සහ අදාළ ආයතන මූල්‍ය ආයතන කරන්නේ වංචාවක්. කොලේ වහනවා. කොලේ වහලා ගිහිල්ලා. කොලේ මුලින්ම වහලා තින්නේ. ඒ කියන්නේ ඒ වෙලාව දැන් වහන්න දෙයක් ඉතුරු වෙලා නැහැ නේ. අපි සෙන්ට්‍රල් බැංකුවට කිව්වා මහ බැංකුවට මේක හොයන්න මේක හොයන්න බෑනේ මේක. හරි. හොයාගන්න බෑනේ. වරකමක් කළාද බෑ. ඔව් ඒක ඇත්ත. ඒ කියන්නේ ඔබ ළඟට ආවොත් බැංකු ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් විදිහට පුළුවන් ද ලියුමක් අරන් එන්න අර කම්පැනි එක. එයා අරන් එනවා. ඔව්. ලියුම ඩොකියුමන්ට් එක ෆෝජුත් නැහැ. නැහැ. ඔයාට බාර ගන්න බැරි කමකුත් නැහැ. ණය දෙන්න බැරි කමකුත් නැහැ. දෙනවා. අහිංසක මිනිස්සුන්ට දෙන්න තියෙන මොන්ටෝරියම් එක තමයි හරි ලීස් එකේ පෝෂන් එක තමයි දීලා තියෙන්නේ. පෝෂන් එක ඒකේ තමයි මොරටෝරියම් එකේ හරි පෝෂන් එක දීලා තියෙන්නේ කියන්නේ සමුදිත. එතකොට දැන් ඒ මිනිස්සු ටික ඇග්‍රීඩ් නේ. දෙන්න මොකක් හරි ගන්න. එතකොට අර මිනිස්සු ටික දැන් ඔය සෙන්ට්‍රල් බැංකුවෙන් ඔන්න මොනිටර් කරන කතන්දරේ කියනකොට දැන් සෙන්ට්‍රල් බැංකුවෙන් ඇවිල්ලා අහනවා අපි හිතමු X කියන ලීසින් කම්පැනි එකෙන් ඕගොල්ලන් කොච්චර ප්‍රමාණයකට මොරටෝරියම් දුන්නද? මෙන්න දුන්න ප්‍රමාණය. මෙන්න දුන්නා. 180කට දුන්නා. පරණට දීලා. දීලා. හැබැයි අර 20ක් තාම පාරේ. ඇත්තට මේ මිනිස්සුන්ට අර විදිහට අරන් හරියන්නේ නැහැ. අර දෙන්න ඕනේ සාධාරණ විදිහට දෙන්න ඕනේ. හැබැයි දැන් ඒකොල්ලොත් අර ගොඩටම දාලා මේ වැඩේ ෂේප්. ඒ කියන්නේ මේ මිනිස්සු ඇග්‍රි නැහැ නේ මේ විදිහට ගන්න. ඔන්න ඕක තමයි සමුදිත ඇත්ත ප්‍රශ්නේ. එහෙම නැතුව මේ මොරටෝරියම් දුන්නේ නැහැ කිව්වා. ඇත්ත කතාව ඇත්තටම අවශ්‍යතාවයේ තියෙන මිනිස්සුන්ට මොරටෝරියම් හම්බෙලත් නැහැ. ඔව් ඇත්තම කතන්දරේ මම දන්න මම පෞද්ගලිකව දන්න මිනිස්සු බොහෝමයකට මගේ ළඟ වාහන කලින් දුව මගේ වාහන 111ක ෆ්ලීට් එකක් තිබ්බා. ඒතර දැන් ඔය 30කට අඩු වුණා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ හින්දාද? ඉතින් මේ සුද්ධ වෙන්නේ නැත්නම් අපිට වාහන ෆ්ලීට් එකේ තියම වැඩක් නැහැ නේ. මගේනේ ෆ්ලීට් එකේ. ඒ විකුණුවද? නෑ මගේ ඕන් වෙහිකල් නෙමෙයි. මේ පිට ආයේගේ. පිට ආයේගේ. ඒතර ෆ්ලීට් එකේ. එතකොට සමහර දැන් ඒවා තාම ගෙවල් වල මට පෙන්නන්න පුළුවන් මේ ඩීටේල්ස් මේ මිනිස්සු තාම මම කතා කරලා අහනවා මොකද වෙන්නේ ටච් එකේ ඉන්නවා. ඒ මිනිස්සු මොකද කරන්නේ? ඒ වාහන වල. ඒවත් තමයි දැන් මගේ වාහන 22කට අමතරව මම දැන් ඔය 11ක් ඇදලා දාලා තියෙන්නේ ඔය ඒ මිනිස්සුන්ගේ වාහන. එතකොට මටත් දැන් එන විදිහට මොකද පෙන්වන්න පුළුවන් කිව්වේ? දැන් ඒ වාහනවල ෆ්ලීට් එකේ සම්පූර්ණ ඩීටේල්ස් ටික. හරිද? එතකොට මේ එහෙම කීපය හරි අරගෙන අපි දැන් මේ මිනිස්සුන්ව ජීවත් කරවන්න තමයි දඟලන්නේ. එතකොට මගේ පොයින්ට් එක ඇත්තටම සමුදිත දැන් අපි මේකට සෙන්ට්‍රල් බැංකුවට බැලලා වැඩක් නැහැ. මොකද සෙන්ට්‍රල් බැංකුවෙන් සහ රජයෙන් කරන්න පුළුවන් සියලුම දේවල් ටික කරලා තියෙනවනේ. ඒක අවංක පිළිගන්න ඕනේ. මොකද චක්‍රලේඛන ගහලා එතකොට ඒ අදාළ ඒවා දීලා ඒ සියලුම දේවල් කරලා තියෙනවා. එතකොට අනිත් පැත්ත හැරලා අපි බයිනවා ෆිනෑන්ස් කම්පැනි වලටයි බැංකු වලටයි. හැබැයි සමුදිත ඇත්තටම නිකන් අරන් බලන්න නිකන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම සෙන්ට්‍රල් බැංකුවෙන් ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා චක්‍රලේඛන වල තියෙනවා එක 25 30ක් බැංකු වලට ඊවන් CEO වලට. සමහර ඉන්ස්ට්‍රක්ෂන් ෆලෝ කරේ නැත්නම් ෆයින්ස් දෙකෙන් CEO ගෙදර. ඒ වගේ චක්‍රලේඛන තියෙනවා මේ සෙන්ට්‍රල් බැංකුවෙන් එච්චර ස්ට්‍රික්ට් වෙලා තියෙනවා. ඒ ඔක්කොම එව්වා. එතකොට මොරටෝරියම් දෙන්න කිව්වා. 107ට දෙන්නකෝ. මේ ඔක්කොම කියලා දෙද්දි එක චක්‍රලේඛනයක් සෙන්ට්‍රල් බැංකුවෙන් බැංකු වලට එව්වේ නැහැ. මම මේ මැද තැනක ඉඳන් කතා කරන්නේ මම බැංකු සහ ඔන්ටර්ප්‍රනර් කියන දෙකේම ඉන්න නිසා. ඒතකොට එක චක්‍රලේඛනයක්වත් එව්වේ නැහැනේ ඩිපොසිටර්ස්ලට සල්ලි ඉන්ට්‍රස්ට් ගෙවන්න එපා කියලා. එහෙම එව්වේ නැහැනේ. ඉන්ට්‍රස්ට් ගෙව්වේ නැහැ කියලා ඔබ මං හිතන්නේ ඔබට එහෙම වාර්තා වුන්නේ නැහැ නේ කොහෙවත්. ඒතකොට බැංකුවකට බිල්ඩිමක් රෙන්ට් එකට දීලා තියෙන කෙනෙක් 150ද ගත්තේ පහුගිය කාලේ. 100 චාර්ජ් කරානේ. ඒතකොට මෙතන අපි තේරුම් ගන්න ඕනේ බැංකු ටිකත් අසරණ වෙලා ඉන්නේ. බැංකු ටිකත් අසරණ වෙලා ඉන්නේ. කියන විදිහටම දෙන්න අමාරුයි. එතකොට මිනිස්සු හැටින අපිත් අසරණ වෙලා ඉන්නවා. දැන් මෙහෙමනේ දැන් ඔබ ඇතුළු කණ්ඩායමක දෙන ණයවලින් ඒ පොලියෙන් නම් බැංකු සහ මූල්‍ය ආයතන නඩත්තු වෙන්නේ. හැබැයි ඔබ වැටුනොත් එහෙම ඔබට ගෙවන්න බැරි වුණොත් ඒ බැංකුත් ඉවරයි. ඉතින් ඒ නිසා ඔබවත් ආපහු උඩට අරගෙන යන ක්‍රමයකට ගියොත් ඇරෙන්න වැටෙන්නම දිලා වහන් ටික අරන් ගියා කියලා වහන් ටික විකුණන්න ගන්න මිනිස්සු කවුද? ඔව්. වාහන සීස් කරනවා. වෙන්නේ ඒකනේ. වාහන සීස් කරනවා. ගහනවා. සීසර්ලා දාලා. ඕක නේද වෙන්නේ? ඉතින් ඒක තමයි ඇත්තටම ඒ වෙන්නේ සමුදිත ඇත්තටම ඔය මොනවද අඩන්තේට්ටන් ටික වෙන්නේ ඇත්තම ටුරිසම් කරන මිනිස්සුන්ට. මොකද ඇත්තටම මේ මිනිස්සුන්ට අතරම තලී පිළයි ඉන්න මිනිස්සුන්ට. එතකොට සමුදිත අපි හැමතිස්සෙම මේ අපේ රටේ අපි තේරුම් ගන්න ඕනේ ෆැක්ට් එකක් තියෙනවානේ. අපි දුප්පත් රටක් හැටියට අපිට හැම පැත්තම හරි හතරස් කරන් යන්න බෑ. අපි දැන් හෙට උදේට කිව්වොත් එහෙම මේ ණය ටික ඔක්කොම මේ අයින් කළා ටුරිසම් කරන අයට එහෙනම් මේක ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන් ග්‍රාන්ට් ගන්න කියලා ඒක ප්‍රැක්ටිකල් නෑනේ. ඒක ප්‍රැක්ටිකල් නෑ. එතකොට අපි ප්‍රැක්ටිකල් සොලියුෂන් එකකට එන්න බෑනේ. ඉතින් මගේ ප්‍රොපෝසල් එක තමයි මට හිතෙන්නේ අපිට දැන් ලෝන් හම්බෙච්ච තියෙනව නැති ඒවා තියෙනවා. හරි දැන් මේ ප්‍රශ්න කියන මොකක්ද ප්‍රොපෝසල් එක? මගේ ප්‍රොපෝසල් තමයි ඇත්තටම සම්මත දැන් මේ කේසස් ටික හරියට ඇනලයිස් කරලා ගත්තොත් දැන් ඕනනම් තව කේසස් 10000ක් ඉතුරු වෙලා ඇති. මුළු ලංකාවෙම මේ වගේ ඇත්තටම ටුරිසම් කරන අයගේ වාහන සම්බන්ධයේ තියෙන මේ ඉෂුව එකට.
ඉතින් ඒතර මේ 1,44,000යි කිව්වා. ඒ අර මං කියපු ගණනුත් එක්ක. ඉතින් ඒ ටිකත් ඔක්කොම බලමු කේසස් 10000ක් විතර ඇති. ඒතර මේ කේසස් 10000 ඇත්තටම අර ඔක්කොටම කේට කරන්න බැරි වුණාට. එතකොට සාමාන්‍ය බැංකු පද්ධතියෙන් බෙදලා ගත්තම එක බ්‍රාන්ච් එකකට කේස් 5ක් විතර වැටෙයි ඕනනම්. ඒ ටික වෙනම ස්පෙෂලි ඇනලයිස් කරලා මැද තැනකට ඇවිල්ලා මේක අපි මෙන්න මේ විදිහට මොකද්ද මැද කියලා කොහෙද මැද මොකද්ද මැද ඔබ හිතන මැද කියන්නේ මෙහෙමයි දැන් ඕකට පුළුවන් ටූරිසම් මේ එක යම්කිසි කේසස් 10ක් ගත්තොත් එහෙම මේ කේසස් 10 අපි දුමුක එක බ්‍රාන්ච් එකට දෙනවා කේසස් 5. එතකොට ඒ මැනේජර්ට ඒ අදාළ පාටි එක ගෙන්නලා සෙන්ට්‍රල් බැංකුවෙන් ස්පෙෂල් අප්‍රූවල් එකක් අරගෙන හරි නැත්නම් මේගොල්ලන්ට ග්‍රාන්ට් කාන්න ඕනේ ලෝන් පෝෂන් එකේ ඒගොල්ලන්ගෙත් අඩු ගානේ බ්‍රේක් ඊවන් එකට කොස්ට් එකේ බ්‍රේක් ඊවන් එකටවත් දීලා ඒ මිනිස්සුන්ට ආයි සහනයක් දීලා මේක රීෂෙඩියුල් කරලා මොකක් හරි සහනදායි ක්‍රමයකට. ඒ කියන්නේ බැංකුව ප්‍රොෆිට් මාජින් එක කියන එක මේ ඇත්ත ටූරිසම් කරන මිනිස්සුන්ගෙන් අතාරින්න ඕනේ. මොකද ඒක හරි ලේසියට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මේ අතාරියේ නැත්තම් ඒ මිනිස්සුන්ට ටූරිසම් කරන්න වෙන්නේ නැහැ අනාගතේනේ. ඒ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. ඒ මිනිස්සු තමයි ඇත්ත ටූරිසම් කරපු මිනිස්සු. එතකොට ටූරිසම් කරන්න වෙන්නේම නැහැ. දැන් මම නිකන් මේ ළඟ ඩොකියුමන්ට්ස් තියෙනවා මේ ශ්‍රී ලංකා ටූරිස්ට් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එකකින් මේ හැම මිනිස්සෙක්ටම ඉෆෙක්ට් වෙච්ච හැම මිනිස්සෙක්ටම ලෙටර් එකක් ඉෂුව කරා. මේ ඉෆෙක්ට් වුණා කියලා. එතකොට ඒකේ කොපි එකක් යවුවා මේ අද හැම බැංකුවකටම මේ එක ගානේ එක වාහනේට එක ගානේ සලකුවේ නැහැ. ඒවට සලකපු බැංකු තිබ්බා. හැබැයි මම කිව්වේ තමුදිට මේවත් අර ගොඩට දාලා ෂේප් වෙච්ච ෆිනෑන්ස් කම්පනිත් තිබ්බා. දැන් මේ සියලු දේවල් වෙලා ඉවරයිනේ. දැන් අපිට ආපහු අර රීගේන් වෙන්න තමයි තියෙන්නේ. ඇත්තම කතාව. නැවත නැගිටින්න තියෙන්නේ. නැගිටින්න නම් ඇත්තට මේ ටූරිසම් කරපු මිනිස්සු කොටසට අපි සාධාරණව මේ මිනිස්සුන්ගේ සද්භාවයෙන් හිතලා බලලා තමයි මේකට උත්තරේ හදන්න ඕනේ. එහෙම නැතුව නෑ අපි දෙන්නේ සමහර බැංකු කියනවා දැන් මේ වගේ දෙයක් ඇත්තටම මේ මහ බැංකුව හොයන්න ගියත් බැංකුවට කියලා හොයාගන්න බෑ. ඒගොල්ලෝ ලේකන පෙන්නයි අපි ගෙවුවා කියලා. බෑ හොයන්නේ කොහොමද? දැන් උදාහරණයකට ගත්තොත් මාසෙකට මම දන්න තරමින් බිලියන ගාණක් ලෝන් ඉෂු කරනවා. එතකොට කේස් ෆයිල් අඩු ගානේ ලක්ෂයක් විතර මේ බැංකුව පුරා මේ ලෝන් ෆයිල්ස් යනවා. ඉතින් සෙන්ට්‍රල් බැංකුවට පුළුවන් ද ජමුදොත් මේ ෆයිල් ලක්ෂෙම අරන් පෙරලලා බලන්න මේවා හරියට දුන්නද මේ ප්‍රොපෝසල් හරියද ඕක ප්‍රැක්ටිකල් නෑනේ. ඒකින්ද ඒක කරන්න බෑ. ඉතින් මට තේරෙන විදිහට මම ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට ආණ්ඩුවෙන් සියලුම දේවල් කරලා තියෙනවා. සෙන්ට්‍රල් බැංකුවත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා ටූරිස්ට් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එකත් කරලා තියෙනවා. බැංකු ටිකත් කරලා තියෙනවා. හැබැයි මගහැරෙච්ච කොටසක් ඉන්නවා. මොකද්ද? ඒක ඇත්තටම අර දැන් පාරේ ඉන්න මිනිස්සු ටික. මේ මගහැරෙච්ච කොටස පෝෂණයක් ගත්තොත් විදිහට ගත්තොත් 100ට එකක් හෝ දෙකක් දෙනවා. ඒ තමයි හැබැයි ඇත්ත අවශ්‍යතාවය. ඒ තමයි ඇත්ත අවශ්‍යතාවය. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන තමයි ප්‍රශ්නේ. ඒක විසඳන්න චමුදිත ඇත්තටම බැංකු ටිකට ඌමනාව තියෙනවා නම් සෙන්ට්‍රල් බැංකුවටත් ඌමනාව තියෙනවා නම් ව්‍යවසායකයෙක් හැටියට අපිටත් මේ මිනිස්සුන්ට උදව් කරන ඌමනාව තියෙනවා නම් මේක විසඳන්න පුළුවන්. එහෙනම් ඇත්තටම අපිට මට නම් මේක කියන්න තියෙන සරලම දේ මේ මිනිස්සු ගැන ආපහු පාරක් බලන්න. ආපහු පාරක් බලන්න. නිකන් ලෝන් දෙන්න බෑ. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් ෆ්‍රී දෙන්න කියනවා නෙමෙයි. බැංකු ටිකත් රන් වෙන්න ඕනේ. බැංකු ටිකක් දුවන්න ඕනේ. සහන පොලියකට ණය මුදලක් දීලා හරි මේක රීෂෙඩියුල් කරලා දීලා හරි මේක මැද තැනකට ඇවිල්ලා ඉවර කරන්න ඕනේ කියන එක තමයි සමුද්ද මගේ නම් අදහස. හොඳයි බොහොමත්ම ස්තුතියි. අපි ශ්‍රී ලංකාවේ තවත් ප්‍රකට ව්‍යවසායකෙක් මහේෂ් ගුණරත්න ඔහු මේ මොනටෝරියම් පැහැදිලි කරන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා කළේ. බොහොම ස්තුතියි මහේෂ්. බොහොම ස්තුතියි.